අද 2020 ජූනි 14 ඉරිදා සිරස්තල ඝාතනයට ලක් වූ ත්‍රිරෝද රථ සංගමේ සභාපති අවසන් ගමන් යයි. සාධාරණය ඉල්ලා ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විරෝධතා. ජාතික රෝහලේ මුදල් කොල්ලේ ව්‍යර්ථ කළ පොලිස් නිලධාරියෙකු රියානුතුරකින් රෝහල්ගතව සිටියදී ජීවිතක්ෂයට. රිෂාඩ් බදියුදීන්ගේ මෙහෙයවීමෙන් මෙරට තුළ අන්තවාදී පාසල් ජාලයක්. ඥානසාර හිමියන්ගෙන් ජනපති කොමිසමේදී හෙළිදරව්වක්. ඒ මහන්සිය ප්‍රතිඵලයක් ගෙනේවි කියලා අපි විශ්වාස කරනවා. ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කෙරේ. මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. මෙරට සුව වූ කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රතිශතයත් 68ක් දක්වා ඉහළට. හෙට විවාහ වීමට සිරි තරුණයෙක් අද කටුකුරුන්ද මුහුදේ ගිලී අතුරුදන්. නාවික හමුදාවෙන් සෝදිසි මෙහෙයුමක්. සිරස්තල ස්ටුවර්ට් ප්‍රීමියම් තේ ඕනෑම ඩේටා ප්ලෑන් Nayakara and Dilipa Hinayaka live from Studio 24 in Colombo. අයබෝවන් ඔබ මේක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලේ සැකකරු නීතිය රැහැනට හසු කරගත් රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකු පසුගියදා සිදු වූ රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත් වුණා. ඒ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය ජූනි 11 වනදා රාත්‍රියේ තුම්මුල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් ඩිෆෙන්ඩර් රථයක ගැටි අනතුරක් සිදුව තිබුණා. ඒ අනතුර අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්. අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු අතර ඉන් එක් අයෙකු අද අලුයම විය ගියා. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ සිතුම් දුලිත යමාල් අලහබ් පෙරම නැමැති 22 වසරේ පොලිස් කොස්තාපල්වරයෙක්. ඔහු පසුගිය 9 වනදා කොළඹ ජාතික රෝහලේ රුපියල් 79ක මුදලක් මංකොල්ලකා පලා ගිය කොල්ලකරු හඹා ගොස් අත්අඩංගුවටගත් නිලධාරීන්ගෙන් එක් අයෙක්. පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක පුද්ගලයෙක් වන ඔහු දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයයි. අනතුරින් තුවාල ලද අනෙක් පොලිස් නිලධාරියා මේ වන විටත් කකුල්වලට සිදු වූ බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මේගේ පොලිස් කොස්තාපල්වරයාගේ දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කෙරුණා. බීමත් ගිහලා වැටදි මන් තීරුවල ගිහිල්ලා නැතිර නීතිය වෙලාවයි කොහොමද එහෙම යන්නේ යාලා. එයා ඇමති කෙනෙක්ගේ නෑදෑය කෙනෙක් කියනවා ඒ හින්දා මගේ මල්ලිට හරියට සාධාරණ වෙන්න ඕනේ. ලොකු වීරකමකුත් කරලපු මිනිස්සෙක් නේ. මගේ මල්ලි කියන්නේ ඒ හින්දා මගේ මල්ලිට හරියට නීතිය වෙන්න ඕනේ. ඉහෙලටම යන්න ඕනේ මේක. හරියට නිදහස් වෙන්න දෙන්න මෙපා. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි මම කියන්නේ. අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවා. සැකකරු 24 හැවිරිදි නීති ශිෂ්‍යයෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මම ඩිෆෙන්ඩර් රථයේ පැදවපු කෙනාට දේශපාලන සම්බන්ධතාවයක් තියෙනවද? ක්‍රියා පැදවීම සිදු කළ තැනැත්තා ක්‍රියා පැදවන අවස්ථාවේදී කරන ලද වරදවල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විමර්ශනය කරනු ලබනවා. ඒ ඇරෙන්නට ඔහුගේ පවුලේ තොරතුරු සම්බන්ධයෙන් සහ ඔහුගේ සම්බන්ධතා සම්බන්ධයෙන් තොරතුරු මේ විමර්ශනයට අදාළ නැහැ. බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ විමර්ශනය ඉතාමත්ම අපක්ෂපාතීව සහ සාධාරණව සිද්ධ කරනවා. හෙට දිනේදී නැවත මේ මරණය සම්බන්ධව විස්තරත් එක්ක ගරු අධිකරණයට වැඩිදුර වාර්තාවකින් කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරලා තියෙනවා. කල්බදු සමාගමක සේවකයන් පිරිසකගේ අමානුෂික පහර දීමෙන් ඝාතනයට ලක් වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඒ කැස්බෑව පොදු සුසාන භූමියේදී The big story. ඇබුල්දිනිය ප්‍රදේශයේ පිහිට ඇති චන්මිල් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගම ඉදිරිපිටදී ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාට අමානුෂික ලෙස පහර දීමෙන් ඝාතනය කෙරුණේ ඉකුත් බදාදා දිනේදී.
සුනිල් ජයවර්ධන මහතා අදාළ ආයතනය වෙත ගොස් තිබුණේ රජය විසින් ත්‍රිරෝද රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීමට සහනයක් ලබා දී ඇති පසුබිමක සිය සංගමීය සමාජිකයෙකුගේ ත්‍රිරෝද රථයකට එම සහනය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමටයි 53 හැවිරිදි තිදරුපියක වූ සුනිල් ජයවර්ධන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ තවත් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුම අදත් කැස්බෑවේ පිහිටි නිවස වෙත පැමිණියා. මෙතන පේන්නේ ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ට තියෙන ප්‍රශ්න. පළමුවෙන්ම මේවා ආපහු ගැනීම නවත්තන්න ඕනේ. මේ දවස්වල කාටවත් මුදල් නැහැ. සාහිත්‍යය සම්පූර්ණයෙන්ම ක්‍රියා වෙනකන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. මේ වාහන වලටත් අනෙක් වාහන වලටත් ගෙවන්න ශක්තියක් ඒ අයට තියෙයි කියලා. දේහ පිළිබඳ ආගමික කටයුතු අද සවස 2:30ට පමණ සිදු කෙරුණා. ඔය විවිධ මූල්‍ය ආයතනවල අර කියන සීසර්වරුන්ගේ එහෙමත් නැත්නම් මැරයන්ගේ තාඩන පීඩන වලට ලක් වෙච්ච අනන්ත අප්‍රමාණ 100,000 ගණනක් ඉන්නවා මේ රටේ. එක එක්කෙනාට නීතිය අතට අරගෙන ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නට එපා ගන්න ජනාධිපතිතුමනි. මේ රටේ සියලු දෙනාට එක හා සමාන ආයතනයක් තුල ක්‍රියාත්මක වෙන නීතියකට සියලු දෙනා නතු කරන්න එය ඔබතුමාගේ වගකීමයි කියන එක යුක්තිය සාධාරණ අපේක්ෂා කරන මහ සංගරුවන හැටියට අපි මේ වෙලාවේ මතක් කරනවා. රජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය ඉදිරිපත් කරනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුබතිපාල මහතා විසින්. සහෝදර හිතවතුන්ගේ ගැටලුවක් වෙනුවෙන් පෙනී සිටිමින් මුහුණ දීමට සිදු ඛේදජනක සිද්ධිය මා දැඩි ලෙස හෙලා දකිමි. එමෙන්ම මෙවැනි සිදුවීම් වලට විරුද්ධව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට අපරාජය බැඳී සිටිමි. අපි මේ ගැන අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමායි කතා කරනවා. උරුම කනගාටු ඔබතුමියට ප්‍රකාශ කර සිටිනවා නෑබර දින්නට අපි ඒ දරුවන්ගේ අනාගතයේ ඔබතුමියට මොකක්ද සිද්ධ වෙන්නේ ඒ සම්පූර්ණ වගකීම මමත් අපේ රජයත් බාර ගන්නවා. අනතුරුව දේහය රැගත් අවමගුල් පෙරහැර කැස්බෑව පොදු සුසාන භූමියේ වෙත පැමිණි අතර එහිදී දේහයේ අවසන් කටයුතු සිදු කෙරුණා. සුනිල් ජයවර්ධන මහතාගේ අභාවය සිහි කරමින් ප්‍රදේශ කිහිපයකම ත්‍රිරෝද රථ රේදුරන් සිය ශෝකය පළ කර සිටියේ මෙලෙසින්. එමෙන්ම අමානුෂික අන්දමින් කල්බදු වාරික අය කරගන්නා සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ත්‍රිරෝද රථ රේදුරන් රජයෙන් ඉල්ලා සිටිමින් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුවා. අපේ ලියාපදිංචි විරෝධ දින ලක්ෂ 10ක් විතර මේ රටේ ඒ ලක්ෂ 10ම මැරුවා වගේ වැඩක් තමයි ජනාධිපති මේ උනේ. මේ වගේ දූෂිත මාපියාවන් ලීසින් සමාගම් මේ රටේ අනන්ත දිනම මේ දරු පවුල් වලට සාධන ඉෂ්ට කරලා දෙන්න. මේ රටට කල්බදු ලීසින් ක්‍රමය වෙනස් කරලා මේක බැංකු මගින් ලබා දෙන්න කියලා තමයි අප සියලු දෙනාම ඉල්ලා සිටින්නේ. The Big Story. විෂ බීජනාශක නියම සබන් යොදා දෑත් සෝදන්න. Prima Kotumi. Stay safe, eat hot. කොත්මලේ අපේ ශක්තියයි අපේ විශ්වාසයයි. ඩෙන්ගු මර්ධනය කිරීමේ යුතුයකමද ඔබ සතුයි. මෝටින් වේපරයිසර්. SPK Steel ප්‍රමිතිය පිටතටම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලියනයක් ඩලාස් වෙතින්. තුර්කිය ආධාර යටතේ ක්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් සිදු කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් මෙරට තුළ ක්‍රියාත්මක වන බව බොදුවල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ සාක්ෂි දීමට පැමිණි අවස්ථාවේදී පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක්‍රියාත්මක වන අරාබි ජාත්‍යන්තර පාසල් 30ක් පමණ පවතින බවයි. අදාළ පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප්‍රදේශවල බවත් ඒවායේ ප්‍රධානීන් ඉෆ්වාන් සහ ජමාතේ ඉස්ලාම් යන අන්තවාදී මතයන් දරන්නන් බවත් ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ එහිදී අනාවරණ කර සිටියේ පාස්කු ඉරුදින මරාගෙන මැරුණු බෝම්බකරුවන් වන ඉබ්‍රහීම් සොහයුරන් දෙදෙනාද මෙවැනි පාසල්වල ඉගෙනමු ලැබුවන් බවයි. එසේම ශ්‍රී ලංකාවේ සිටියේදී IS සංවිධානයේ ක්‍රියාකාරකම් සඳහා යොමු වූ පළමු පුද්ගලයාද ගලේවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකු සිටි බවද උන්වහන්සේ පැවසුවා. එමෙන්ම මුස්ලිම්
මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ත්‍රිකුණාමලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි MS තෞෆික් නම් මන්ත්‍රීවරයා 2013 අප්‍රේල් 19 වන දින පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් මගින් අරාබි පාසල් දෙකක් පිහිටුවීමට යෝජනා සම්මත කරගෙන ඇති බවද ඥානසාර හිමියන් කොමිසමට පෙන්වා දුන්නා. මෙහිදී ජනාධිපති කොමිසම ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියේ මෙරට තුල ශරියා විශ්වවිද්‍යාල ඇති බවට තොරතුරු ලැබුණේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් උන්වහන්සේ සඳහන් කළේ මෙරට තුල කිසිදු විශ්වවිද්‍යාලයක් රටේ නායකයෙකුගේ නමින් හෝ ආගමික නායකයෙකුගේ නමින් නම් කර නොමැති පසුබිමක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා තුළු කණ්ඩායමක් මලික් අබ්දුල්ලා යන සෞදි අරාබි රජුගේ නමින් මෙරට තුල විශ්වවිද්‍යාලයක් ඉදි කළ බවයි. කෙසේ වෙතත් අද වන විට එය බැටිකලෝ කැම්පස් නමින් පවතින බවත් මේ වන විට එහි ශරියා ඉගෙනවීම සිදු නොකරන බව හිමිකරුවන් පැවසුවද ආර්ට්ස් ඉන් ශරියා ඉස්ලාමික් යන ඉගෙනවීම සිදු කිරීමට ඔවුන් සූදානමින් සිටි බවත් ඥානසාර හිමියන් සිය සාක්ෂිරවාදීමේදී කියා සිටියා. එසේම උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ අබ්දුල් රාසික් නැමැති පුද්ගලයෙකු දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන බීකාස් නැමැති අධ්‍යාපන ආයතනය තුළද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බවයි. මෙරට තුළ කාලාන්තරයක් පුරා සිදු වූ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරන මහත්වරුන්ට සහ හිටපු ආරක්ෂක ලේකම් වත්මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද ලිඛිතව ක්‍රමානුකූලව දැනුවත් කළ බවද ඥානසාර හිමියන් පැවසුවා. ඒ අනුව අවස්ථා 4කදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් අවස්ථා 5කදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ පිළිබඳව දැනුවත් කළ බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් තමන් ඇතුළු පිරිස ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා මේ පිළිබඳ විමසීම කළ බවයි. කෙසේ වෙතත් වෙනත් කිසිදු වගකීම් යුතුක හෝ ආණ්ඩුවක් 2012 වසරේ සිට පාස්කු ප්‍රහාරයේ එල්ලවනතුරු අන්තවාදී පිළිබඳව තමන් හෙළි කළ තොරතුරු කෙරෙහි අවධානය යොමු නොකළ බැවින් තමන් අන්තවාදීන් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට යොමු වූ බව ඥානසාර හිමියන් ජනාධිපති කොමිසමට පැහැදිලි කර සිටියා. උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ පසුගිය ආණ්ඩුව තමන් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරමින් ඒ පිළිබඳ Facebook ආයතන දැනුවත් කර ඇති නිසා අද වන විට තමන්ගේ නම හෝ ඡායාරූපයක් Facebook සමාජ ජාලයට යොමු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. මේ ඉස්ලාම් මන්තවාදය මොකක්ද කියලා හරියට දැන කියාගත්ත දවසට ඒක නවත්තන්න පුළුවන්. ඒ නිසා තමයි අපි හැමදාම කිව්වේ මේ ප්‍රශ්න විවෘතව කතා කිරීම සඳහා වේදිකාවක් තනන්න. ඒ වරිඩක් හම්බුන්නේ නැහැ මේ මෝඩ දේශපාලක තකතිරෝ මැදට පැනලා ඒකත් අවුල් කළානේ. ගිය ආණ්ඩුව මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව කියලා කතාවක් නැහැ. මේ ඔක්කොම ඉතින් හිටපු රොත්තනේ ඔය ඉන්නේ. මේ ඔක්කොම මේකට වග කියන්න ඕන. දැන් හරි මේ විදිහට කොමිසමක් දාලා අපිට මේවා හිර කරගෙන ඉන්නේ නැතුව නිදහසේ අදහස් කියන්න අවස්ථාවක් ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම පිළිවෙලට මේ කරුණු ගවේෂණය කරන විදිහ පළවෙනි වතාව අපි දැක්කේ. මේ මහන්සිය ප්‍රතිඵලයක් ගෙනේවි කියලා අපි විශ්වාස කරනවා. මේ ජනාධිපතිවරයා ගැන මේ රටේ මිනිස්සු විශේෂයෙන් බහුතර සිංහල ජනතාව මේ ඉස්ලාම් මන්තවාදයේ පරාජය කරයි කියන දෘಢතර විශ්වාසයෙන් තමයි එතුමාව මේ පුටුවට ගෙනාවේ. ඉතින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ මේ ඉස්ලාමික අන්තවාදයේ තුලින් ගොඩනැගෙන යම් කරුණු සම්බන්ධයෙන් එතුමාට කියවීමක් තියෙනවා. 2010-2015 ආණ්ඩුව කාලෙත් ආරක්ෂක ලේකම්වරයා හැටියට එතුමා ඇත්ත වශයෙන්ම ඉතා හොඳ අවධානයකින් හිටිය මේ ප්‍රශ්නය ගැන. අපිව දැනුවත් කළා, අපි එතුමන්ලව දැනුවත් කළා. ඒ හඬට කන් දීමක් තිබුණා. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් ඊටත් වඩා බලතල තියෙන නිසා මේ ප්‍රශ්නේ කෙලවරක් කරන්න එතුමා අධිෂ්ඨානයක් ඇති කරගෙන ඇති කියලා. දිවයිනට පැනවෙන ඇඳිරි නීතිය අද සිට තවදුරටත් ලිහිල් කෙරෙනවා. එය අනුව නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. මේ අතර අද තවත් කොවිඩ් ආසාදිතයින් පිරිසක් සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 1287 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 68%ක ප්‍රතිශතයක්. COVID-19 ආසාදිතයන් සිව් දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගැනුණා. ඉන් දෙදෙනෙකු කටාරෙහි සිට මෙරට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයන්. තවත් ආසාදිතයෙකු චෙන්නයිහි සිට මෙරට පැමිණ කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙක් වන අතර අනෙක් ආසාදිතයා මුලතිව්හි නිරෝධායනයට ලක් කර සිටි නාවික හමුදා සමාජිකයෙක්. අදත් ආසාදිතයින් 5 දෙනෙක් හඳුනාගත් අතර ඉන් 3 දෙනෙකු කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින නාවික හමුදා සමාජිකයින්. සෙසු නාවික හමුදා ආසාදිතයින් දෙදෙනා විදග්ධ පළී සහ ඔළුවෙල් යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වුණා. නාවික පළමු ආසාදිත සමාජිකයා හඳුනාගෙන මේ වන විට දින 54ක් ගත වන අතර මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිත නාවික හමුදා සමාජිකයින් ගණන 890ක්. ඉන් 679 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සමාජිකයින් ගණන 205ක්. ඒ අනුව මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගෙන් 927 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන්. එය 49.07%ක ප්‍රතිශතයක්. විදේශ වලින් පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලදී හඳුනාගත් ආසාදිතයින් ගණන 649ක් වන අතර
එහි ප්‍රතිශතය 34.35% වෙනවා. දේශීය හඳුනාගත් සිසු ආසාදිතයින් ගණන තවමත් සටහන් වන්නේ 313ක් ලෙස වන අතර එම සංඛ්‍යාව සමස්ත ආසාදිතයින්ගෙන් 16.56ක්. මේ දක්වා මෙරටින් හඳුනා ගැනුණු සමස්ත COVID-19 ආසාදිතයින් ගණන 1889ක්. ඉන් තවත් 35 දෙනෙකු අද ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත ගණන 1287ක් දක්වා ඉහළ ගියා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව සමස්ත ආසාදිතයින්ගෙන් 68.13%ක ප්‍රතිශතයක්. රෝහල්ගතව 591 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර එය සටහන් වන්නේ 31.28%ක ප්‍රතිශතයක් ලෙසයි. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 11කට සීමා වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 0.58ක් තරම් සුළු වගයක්. ඉන්දියාවේ චෙන්නයිහි සිට මෙරට පැමිණ මින්නේරියේ කටුකෙලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි 24 දෙනෙකු දින 28ක නිරෝධාන කාලය අවසන් කිරීමෙන් පසු අද නිවෙස් පලා පිටත් කර යවුණා. ආගමික කටයුතු සඳහා ජනතාව එක්රැස් කිරීමට අවසර ලබා දීමෙන් පසු අද ප්‍රදේශ කිහිපයක කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් පැවැත්වුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් වලට අනුවයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්තු 15 වනදා වසා දැමුණු යාල ජාතික වනෝද්‍යානය තෙමසකට පසුව හෙට සිට දැඩි සෞඛ්‍ය කොන්දේසි මත සංචාරකයන් වෙනුවෙන් විවෘත කරනවා. කෙසේ වෙතත් පවතින වාතාවරණය යටතේ වනෝද්‍යානයට ඇතුළු විය හැකි සෆාරි ජීප් රථ 150කට පමණයි. නමුත් ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශපත් වෙන් කරවාගෙන තම රථ වාහන භාවිත කරමින් වනෝද්‍යානය තුළට යන සංචාරකයන්ට ජීප් රථ 150ක සීමාව අදාළ නොවන බවයි නියෝජ්‍ය උද්‍යාන භාරකරු පවසන්නේ. එමෙන්ම එලෙස පැමිණෙන සංචාරකයන්ගේ වාහන තුළ ගමන් කළ හැකි පිරිසටද සීමාවක් පනවා නැහැ. මෙම නව කොන්දේසි සම්බන්ධයෙන් දැනුවත් කිරීමට වනෝද්‍යාන බලධාරීන් සහ සෆාරි ජීප් රථ රියදුරන් අතර අද සාකච්ඡාවක් පැවති අතර එහිදී ඇති වූයේ නොසන්සුන් තත්ත්වයක්. නීතියේ දැන් දෙකක් නෙවෙතන. මේ අපේ ජීප් එකට 5ක් කොළඹින් එන එක 10 දෙනෙක් ගන්න පුළුවන්. ඒකවල නීති දෙකක් නේද? ඒක එකට නෙන්නේ. නීතිය නෙවෙයි මේ කියන්නේ සෞඛ්‍යනේ. සෞඛ්‍ය දැන් ගෙදර පවුලේ අයදී එකට ඉන්න මිනිස්සුනේ. අපි ජීප් එකට ගත්තත් පවුලේ තමයි. කම්පැනි තමයි. දැන් මේ වාරේ අවුල් කතා කරන්නේ ඒක හරි. මේකට එකක වෙලා එනවා නම් එන්න පුළුවන් නැත්නම් නෑ වෙන්නේ. මේරු මේකට හිටිය නම් හරි මම සම්මතම දෙන්න. එහෙනම් ඉන්න එපා. හරිනේ. වෙනදා වගේම හෙට දින පෙරවරු 6ට විවෘත කරනවා. සීලොම සංචාරකයන් සහ එන සීලොම පුජ්‍යලයන් මුඛාවරණ පළඳින්න ඕන. ඒ වගේම කිසිදු සංචාරක මඟ පෙන්වන්නෙක් අපි ලබා දෙන්නේ නැහැ. මොකද මහජන දුරස්ථභාවය ලබා ගන්න ඕන නිසා. ඒ අනුව සපාර ජිප්‍රිය දුරන්ට අපි මීට ප්‍රථම දැනුවත් කරලා තියෙනවා. ඒ අය පුහුණු කරලා තියෙනවා. ඒ අනුව උද්‍යානයේ නීති රීති අකුරටම පිළිපදිනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පොදු ප්‍රවාහන සේවා පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍යමුවක් අද කොළඹදී පැවැත්වුණා. ඔවුන් පවසන්නේ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි නොකරන්නේ නම් සාමාන්‍ය බස් රථවල ආසන ගණනද මගින් ගමන් කරන විට එහි බස් කාස්තුව වැඩියෙන් අය කිරීමට නීතියෙන් අවස්ථාව ඇති බවයි. ආසනගත මගින් යනකොට අර්ධ සුඛෝපභෝගී බස් රථ බවට අනිවාර්යයෙන්ම මේ සාමාන්‍ය බස් රථ සේවාව පරිවර්තනය වෙනවා. ආසනගත මගින් බස් රථේ ගමන් කරනවා නම් නීත්‍යානුකූලව බස් රථ ගාසුව මෙන්න එකමාරක් ගන්න නීතියේ හැකියාව තියෙනවා. මොකද දැන්ටමත් අර්ධ සුභෝභෝගී බස් රථවල ගාස්තු එකමාරක් අය කරමින් තියෙනවා. එක්කෝ මේ අර්ධ සුභෝභෝගී සේවාව අයින් කරන්න ඕන. අර්ධ සුභෝභෝගී සේවාව අවශ්‍ය නොකරොත් සාමාන්‍ය බස් රථ සේවාවට පුළුවන් ගාස්තු එකමාරක් වැඩි කරන්න ඕනේ නැහැ, ඉබේම අය කරන්න. ඒක තමයි නීතිය. ඊට ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වුවේ මෙලෙසින්. කිසිසේත් මේ වෙලාවේ බස් ගාස්තු වැඩි කරන්න හැකියාවක් නැහැ. අපේ ජනතාව බොහොම අමාරුවෙන් ඉන්නේ මේ වෙලාවෙත් මේ කොරෝනා ගැටලුවටත් මුහුණ දීලා. එයට යම් පාඩුවක් වෙනවා නම් මම හිතන්නේ පාඩුව වෙන බව අපිට සමහරලාට වාර්තා වෙනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කළා අවශ්‍ය නම් වෙන සහනයක් ලබා දෙනවා මිසක් බස් ගාස්තු වැඩි කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. පසුගිය දින කිහිපය පුරා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වූ ඇඳුම් නීතිය අද සිට තවත් ලිහිල් කරනවා. ඒ අනුව අද සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට ඇඳුම් නීතිය ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12 සිට අලුයම 4 දක්වා පමණයි. අප්‍රේල් මාසෙන් පසු වැඩිම කොවිඩ් ආසාදිතින් පිරිසක් වාර්තා කරමින් චීනෙන් අද නව ආසාදිතින් 57 දෙනෙකු හඳුනා ගැනුණා. එරට කොවිඩ් දෙවැනි රැල්ලක අවදානමක් මතුව තිබියදී. මේ අතර පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානිට කොවිඩ් ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. චීනයේ බීජිං අගනුවර දකුණු ප්‍රදේශයේ විශාලතම තොග වෙළඳ පොලින් ආසාදිතයන් පිරිසක් වාර්තා වීම තුළ එරට කොවිඩ් දෙවන රැල්ලක අවදානමක් මතුව තිබෙනවා.
ඔවුන්ට වෛරසය වැළඳුනේ කෙසේද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ. එම අගනුවර ෆින්තායි දිස්ත්‍රික්කයේ ශින්ෆාඩි තොග වෙළඳපොලේ පරීක්ෂාවට ලක් කළ සේවකින් 517 දෙනාගෙන් 40කට අධික පිරිසකට වෛරසය වැළඳී ඇති බව තහවුරු වුණා. විශේෂත්වය වන්නේ ඔවුන් කිසිවෙකු පූර්ව රෝග ලක්ෂණ නොපෙන්වීමයි. වෙළඳපොලේ ආනයිනික සැමන් මසුන් කපන ලෑලි මත වෛරසය හඳුනාගෙන තිබීම සෞඛ්‍ය අංශවල විමතියට හේතු වී තිබුණා. සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ වසංගතයේ ව්‍යාප්තිය ආරම්භ වූ වූහාන්හි මුල් අවධියේ පිළිමිබුවක් බීජිංහි අද දක්නට ලැබෙන බවයි. මේ හේතුවෙන් බීජිංහි ෆෙන්ටායි දිස්ත්‍රික්කයේ පාලනය කොට ඇත්තේ යුදකාලීන හදිසි ක්‍රමවේදයකට අනුව බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. බීජිං සංචාරක කටයුතුද තාවකාලිකව තහනම් කර තිබෙනවා. කොවිඩ් වසංගතය දැඩි ව්‍යසනයක් ඇති ඉන්දියාවේ දිල්ලි, මුම්බයි සහ චෙන්නයි නගරවල ආසාදිතයින් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් නැති බව වාර්තා වෙනවා. ආර්ථිකයට එල්ල වූ බලපෑම අවම කර ගැනීමට සීමා ඉවත් කිරීමට කඩිනම් වීම නිසා වෛරස් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඉන්දියාවෙන් මේ වන විට ආසාදිතයන් 3,21,963ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 9,204ක්. මරණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති මුම්බයි සහ දිල්ලි නගරවල ආදාහනාගාරවල ඉඩකඩ සීමා වීම එරට බලධාරීන් මුහුණ පා ඇති දැවැන්ත ගැටලුවක්. මේ දිල්ලියේ ආදාහනාගාරයක් තුළ මලසිරුඩු විශාල ප්‍රමාණයක් එක්වර පුළුස්සා දමන ආකාරයයි. වෛරසයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති මුම්බායිහි දැඩි සත්කාර ඒකක 99%ක ධාරිතාව සම්පූර්ණ කර ඇති අතර නගරයේ රෝහල්වල කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ඉතිරි වී ඇත්තේ 6%ක් පමණයි. දකුණු ආසියාවේ දෙවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව පාකිස්තානින් වාර්තා වන අතර එය 1,39,230ක්. මේ අතර පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානිට කොවිඩ් ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය අද වාර්තා කළා. මේ අතර ගත වූ දින වැඩිම ගෝලීය දෛනික කොවිඩ් මරණ ගණන වාර්තා වුණේ බ්‍රසීලයෙන්. ඊයේ වාර්තා වූ මරණ 890ත් සමග එරට සමස්ත මරණ 42791ක් තෙක් ඉහළ ගියා. ඇමරිකාවෙන් ඊයේ කොවිඩ් මරණ 702ක් වාර්තා වූයේ සමස්ත මරණ සංඛ්‍යාව 1,17,527ක් තෙක් ඉහළ නංවමින්. මේ වන විට එරට ආසාදිතයින් 21,42,224ක් වාර්තා වී තිබෙනවා. මේ අතර ඇමරිකාවට COVID-19 පරාජය කර එම වසංගතය නිවා දැමීමේ හැකියාව ඇති බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. ඔහු මේ බව පැවසුවේ වෙස්ට් පොයින්ට් හමුදා ඇකඩමියේ කැඩිට් නිලධාරීන් විසිරයාමේ උත්සවයකදී. අදට දී තිබෙන ට්‍රම්ප්ගේ 74 වන ජන්මදිනය වෙනුවෙන් ඔහුගේ ආධාරකරුවන් සෞඛ්‍ය උපදෙස් නොතකමින් බෝට්ටු පෙළපාලි සංවිධානය කර තිබුණේ මෙලෙසින්. මේ අතර කොවිඩ් ආසාදනය වී සියැටල්හි රෝහලක ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක රෝහල් බිලක් ලැබුණු පුවතක්ද එරටින් වාර්තා වනවා. ඔහු දෙමසක් එම රෝහලේ ප්‍රතිකාර ලබා තිබුණා. මේ වන විට ලොව පුරා සිටින කොවිඩ් වෛරස් ආසාදිත සංඛ්‍යාව 1,78ක් ඉක්මවා තිබෙනවා. ඉන් මරණයට පත් සංඛ්‍යාව 4,32,000කට අධිකයි. 2020 මහ මැතිවරණයට අදාළව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මැතිවරණ පෙරහුරු කිහිපයක් අදත් සංවිධානය කර තිබුණා. ඒ අතර මහ මැතිවරණයට ඇති සූදානම පිළිබඳව මහජන නියෝජිතින් රැසක් අදත් විවිධ අදහස් පළ කළා. 2020 මහමැතිවරණයට අදාළව මැතිවරණ පෙරහුරු අද යාපනය කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල සංවිධානය කර තිබෙනවා. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් උලුක්කාපල්ලම මුස්ලිම් මහාවිද්‍යාලයේදී අද පෙරහුරු මැතිවරණයක් පැවැත්වුණේ මෙලෙසින්. අපි මේ කාර්ය කරනකොට වැදගත්ම දේ ජනතාවට අවධාරණය කරන්න එන්න බය නැතුව ඡන්දේ දාන්න. අපි රෝගය බෝවීමට කිසිම ඉඩක් නොලැබෙන ආකාරයෙන් විස බීජාරණය කරලා සෞඛ්‍ය උපදෙස් අනුව කරනවා. මේ අතර මෙවර මැතිවරණයට තරගවදින මහජන නියෝජිතයන් රැසක් මෙලෙස අදහස් පළ කළා. අපිට පේනවා ටිකෙන් ටික මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝ වෙගෙන යනවා. මොකද අද කොරෝනා උඩ දාලා උද්ඝෝෂණයන් නවත්තන්න කියලා බලහත්කාරයෙන් පොලිසිය ඇවිල්ලා ඒ කට්ටිය අරගෙන ගිහිල්ලා හිරේට දාලා තියෙනවා. ඒ පහර දීම ඉතාම සාධාරණයි. නැත්තම් ඕක පූර්වාදර්ශයක් වෙනවා. ජනාධිපතිතුමා කඳුළු ගෑස් ගහන්න එපා කිව්වත් මං කියන්නේ කඳුළු ගෑස් ගහලම එළුවා නම් වඩා හොඳයි කියලා තමයි මං කියන්නේ. අද රට පුරාවටම කැලෑ නීතිය ක්‍රියාත්මක වෙනවා. අපරාධ රැල්ලකුත් ක්‍රියාත්මක වෙලා ජීවිත හානි මිනිස් ඝාතන සිදු වෙනවා. අපේ ගම්වලත් දෙමන්ත ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ කොළඹ විතරක් නෙවෙයි. සමහර පහුල් පිටින් යනකොට වාහනේ මහපාරේ බස්සලා බලෙන් වාහනේ රයි යනවා. කිසි කෙනෙකුට පරිසරවලින් වසන් වෙලා වෙනත් රැකවරණ තුල පාතාලේ පාවිච්චි කරලා හෝ වෙනත් දේශපාලන බලවේග පාවිච්චි කරලා රැකවරණයක් ලබා දෙන්න අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ. දැන් මේ ලීසින් වැඩේ ගත්තාම ඒ කට්ටිය කියනවා මාසයේ ඉඳලා මාස 6ක් දක්වා ලීසින් එක අපි හල් දානවා. හැබැයි පොලිය ගෙවන්න ඕනේ මාස 6ෙම. ඊට පස්සේ අර ඉතුරු වෙලා තියෙන සම්පූර්ණ මුදල
ගෙවන්නත් ඕන. එතකොට කිසිම විදියකට සහනයක් ලැබෙන්නේ නැහැ. ඊයේ දවසේ ඔබ සියලු දෙනාම දැක්කා මේ සමාගම් වලට විරුද්ධව අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන හදන්නත් කටයුතු කරනවා. පහුගිය කාලේ නම් ඕවට කොමිෂන් පත් කර ඕවා හොයන්න කටයුතු කරනවා. අපි කොමිෂන් පත් කරේ නැහැ. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය ගන්න ආණ්ඩුවක් ඇටියට කටයුතු කරා. එහෙම ගහන්නේ පාර මැද මොන බලයක් තියාගෙනද? මිනිහෙක් මරන්නේ මොන බලයකටද? ඉතින් මේ සම්බන්ධයෙන් කෙලින්ම යම් වගකීමක් ආණ්ඩුවට තියෙනවා. ඕනම අපරාධයක් රටේ සිද්ධ වුණාම ඒක රජයේ පිටින් යවන්න උත්සාහ කරනවා. ඒක දේශපාලන වාසියක් හැටියට සලකලා. ඔවුන් අත්අඩංගුවට අරන් තියෙනවා. නීතිය රටේ ක්‍රියාත්මක වෙලා. ආණ්ඩුව කරන්නේ හැමතිස්සෙම අශ්වය ගියාට පස්සේ තමයි ස්ථාලය වහන්නේ. අද මේ අය මොනවද අල්ලගෙන තියෙන්නේ? එක්කෝ එක්සත් ජාතික පක්ෂය, එහෙම නැත්නම් සමගි ජන බලවේගය. අපේ යම් කාරණා විතරයි. දැන් ටෙලිෆෝන් එකේ නම් දවස ගානේ එක හැලෙනවා. දැන් ඡන්දෙට ඉදිරිපත් වෙච්ච අය කියනවා මම ඉල්ලන්නේ නැහැ. දැන් මේ විදිහට දවස ගානේ එක අසුනාම අගෝස්තු මාසේ 5 වෙනිදා වෙනකොට මොකಾದ ඡන්ද ඉල්ලන්නේ කියන එක ප්‍රශ්නයක් වෙයි. සජිත් ජලනි බලවේගය අද ඒ පක්ෂේ නායකයෝ එකිනෙකා සත්‍ය අවබෝධ කරගෙන අපේක්ෂකයෝ අද ඉවත් වෙනවා. ඒ මිනිස්සු තේරුම් අරන් තියෙනවා තැල්ල බඳින්න බෙල්ල බේරාගත යුතු බව පළමු කොට. පැහැදිලිව කියන්න කැමති සමගි ජන බලවේගෙත් එක්ක එකතු වෙච්ච ජනපදනම දවසින් දවස වැඩි වෙනවා මිසක් ඒක අඩු වෙන්නේ නැහැ. සත්‍යාතික පක්ෂය කියලා දැන් අද ඉතුරු වෙලා තියෙන්නේ කොළ පාටයි අලිය ලකුණයි ජන ශූන්‍ය වෙච්ච සිරිකොත මන්දිරයයි විතරයි. මේ කුණු ටික හුඟක් කුණු ගිහිල්ලා තියෙනවා. හොඳ මිනිස්සුත් ගිහිල්ලා තියෙනවා. ඉදිරියේදී හොඳ කට්ටිය එනවා නම් එයි. අලිය කියන පක්ෂය අපි හදනවා. මෙවර මහමැතිවරණය සඳහා නව අපේක්ෂකයින් වැඩිම පිරිසක් ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කළමනාකරුවන් සමග අද පැවති සිරිකොතේදී පැවති හමුවකදී ඔහු මේ අදහස් පළ කළා. මේ අවස්ථාවේදී අපිට අර්බුද වලට මුහුණ දෙන්න තිබුණා. මේ පළවෙනි වතාවේ නෙමෙයි. අපි ඡන්ද පෙරදිලා 8කට ගිහින් තියෙනවා. ආපහු 140කින් ඇවිල්ලා තියෙනවා. ඒ හැම එකේම පළපුරුද්දත් අපිට තියෙනවා. මේ පක්ෂය කාලෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන් පක්ෂයක්. 2015 කණ්ඩායම එකතු කරගෙන අපි ඒ අවස්ථාවේදී යහපාලන ආණ්ඩුවක් ඇති කරා. ඒත් ඒ යහපාලන ආණ්ඩුවේ සමහරගේ ක්‍රියාකලාපේ නිසා ඒ කෙරේ ජනතාව තියෙන විශ්වාසය නැති වුණා. කොච්චර දුරට විශ්වාසය කඩාවැටුණාද කිව්වොත් ගිය ජනාධිපතිවරණයේදී ඒ ජනතාව අන්තිමට තෝරාගත්තේ කිසිම දේශපාලනයකට සම්බන්ධ නොවුන පාර්ලිමේන්තුවේ දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ. දැන් මේ රාජපක්ෂ පාලනය කෙරෙහි ජනතාවගේ විශ්වාසය අඩු වෙලා නැති වෙලා තියෙන්නේ. එහෙනම් සම්පූර්ණ දේශපාලන ක්‍රමය ගැන ජනතාවගේ විශ්වාසය නැති වෙලා තියෙන්නේ. මොකක්ද එදා කිව්වේ පාර්ලිමේන්තුවේ 225ම දියවන්නවට දාන්න කියලා. ඉතින් ඒ 225ම ආපහු දාලා ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. අපි පරණ අය වාගෙම ඊටත් වඩා අලුත් අය දාලා තියෙනවා. එහෙනම් මේ පක්ෂය අතුරෙන් අලුත්ම මූණවල් වැඩියෙන්ම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. ඇයි මේ රටේ තරුණ තරුණියන්ට විශ්වාසය නැති වුණේ? අපි කෙරෙහි අනික් දේශපාලන පක්ෂ ක්‍රමෙත් අපි පිළිගන්න ඕන. ඒක සිදු වුණේ අපේ අඩුපාඩු ගන්න නිසා. ඒවා පිළි අරගෙන අපි වැඩ කරන්න ඉන්නේ. ඒ සමග තමයි මේ විශේෂයෙන්ම මේ මැතිවරණේ අපි කොරෝනා උවදුර මතක තියාගෙන ඒක පැතිරෙන්නේ නැති විදිහට අලුත් විදිහකට ජනතාවට හානි නොවන විදිහකට අපේ ඡන්ද ව්‍යාපාරික යෙදෙන්න පුළුවන් කියලත් අපි පෙන්වන්නට බලාපොරොත්තු වෙනවා. කළුතර කටුකුරුන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයන් 6 දෙනෙකුගෙන් අයෙකු දියගිලි අතුරුදන්ව තිබෙනවා. අනතුරට ලක්ව ඇත්තේ හෙට දිනේ විවාහ වීමට සූදානම්ව සිටි තරුණයෙක්. කළුතර රජවත්තේ පදිංචි 26 හැවිරිදි ලහිරු කසුන් අද පස්වරු 1:30ට පමණ කටුකුරුන්ද මුහුදට පැමිණෙන්නේ මිතුරන් 5 දෙනෙකුද සමගින්. එහි දියනාමින් සිටි ලහිරු හදිසියේ දියේ ගිලි අතුරුදන් වී තිබෙනවා. සිය සගයා දියේ ගිලෙනු දුටු ලහිරුගේ මිතුරන් 119 හදිසි දුරකථන අංකය අමතන්නේ උපකාරයක් අපේක්ෂාවෙන්. ඒ අනුව කළුතර පොලිසිය ශ්‍රී ලංකා නාවික හමුදාවට මේ ගැන දැනුම් දීමෙන් පසු ලහිරු සොයා මෙහෙයුම් ආරම්භ කෙරුවා. හෙට ලහිරුගේ මංගල දිනේදී සතුටු කඳුළු සැලීමට මඟ බලා සිටි ලහිරුගේ ඥාතීන්ට අද ඉතිරිව ඇත්තේ ලහිරු යළි පැමිණිතැයි අපේක්ෂාවක් පමණයි. උකුස්සා නිසා බලදහ නීතියෙන් වසන් වී සිදු කෙරෙන ජාවාරම් රටට හෙළි කරන අද දෙරණ උකුස්සා ඊයේ කළ විශේෂ අනාවරණයකට අද බලධාරීන්ගේ අවධානය යොමු වුණා. මේ තොරතුරු ඒ පිළිබඳව.
ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ඇති සිලෝන්ටි මෙරට තේවලඳ නාමයට අපකීර්තියක් එක් කරන පිරිසක් පිළිබඳ අද දින උකුස්සා ඊයේ රටට අනාවරණ කළා. එහිදී හෙළිකරුණේ රත්නපුර වේවැල්වත්තේ පිහිටි මෙම තේ කර්මාන්ත ශාලාව තුළ සීනි සහ යම් රසායන ද්‍රව්‍යයක් එක් කර සාදා ගන්නා ද්‍රාවණයක් තේ කොළවලට යොදන බවයි. අද දින උකුස්සාගේ එම අනාවරණයෙන් පසු පාරිභෝගික සේවාධිකාරී නිලධාරීන් පිරිසක් අද එම කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට පැමිණියා. ඒ වේවැල්වත්ත පොලිස් නිලධාරීන්ද සමගින් එහිදී රසායනික ද්‍රව්‍ය තොගයක් සහ කෘමිනාශක ගැලුම් දෙකක් සොයා ගැනීමටද එම නිලධාරීන් සමත් වුණා. පාරිභෝගික කටයුතු අධිකාරී නිලධාරීන් කර්මාන්ත ශාලාවේ හිමිකරුට එම ස්ථානයට පැමිණෙන්නයි දැනුම් දුන්නත් ඔහු එම ස්ථානයට පැමිණියේ නැහැ. ඒ වෙනුවට කර්මාන්ත ශාලාවේ කළමනාකරු නිලධාරීන් හමුවට පැමිණියා. තාම මේ ස්ටෝර්ස් එකේම මේ අත්තාම මොකක් බාරගෙන මේ ඔක්කොම කරන්නේ ස්ටෝර්ස් උස්තම කරන්නේ. අපිට තියෙන්නේ ෆැක්ටරි ඒකෝට් එක හදලා පටවන විතරයි තියෙන්නේ. පසුව පාරිභෝගික කටයුතු අධිකාරී නිලධාරීන් එම පරිශ්‍රයෙන් පිටව යාමට සූදානම් වන අවස්ථාවේදී තේ මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු එම කර්මාන්ත ශාලාවට පැමිණි අයුරුයි මේ. ඒ සමග කර්මාන්ත ශාලාවේ හිමිකරුද එහි පැමිණියා. පාරිභෝගික කටයුතු අධිකාරී නිලධාරීන් විසින් ඉදිරි පරීක්ෂණ සඳහා එම කම්හලේ තේ සාම්පල රැගෙන යනු ලැබුවා. ඒ අනුව අපි ඒ සාම්පල් පරීක්ෂණාගාර තුළට යොමු කරලා ඒ පරීක්ෂණාගාර වාර්තාවක අදාළ නිර්දේශත් සමග ඒ අනුව අප මහේස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වෙනවා. පුද්ගල දුරස්ථභාවය රැක ගනිමින් ඡන්දය භාවිත කිරීම පහසු කෙරෙන උපකරණ කිහිපයක් පාසල් සිසුවෙකු නිර්මාණය කර තිබෙනවා. ඒ කොළඹ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ගොතටුව ප්‍රදේශයේ සිසුවෙකු විසින්. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එළඹෙන මහමැතිවරණයේ පවත්වන ආකාරය පිළිබඳව මේ වන විට මැතිවරණ කොමිසම විවිධ පෙරහුරු සිදු කරමින් පවතිනවා. එවන් අවස්ථාවක ඡන්දදායකින් හට පුද්ගල දුරස්ථභාවය රැකගනිමින් සේ ඡන්දය ප්‍රකාශ කිරීමට සහාය වන නව උපකරණ කිහිපයක් නිර්මාණය කිරීමට ගොතටුව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු වන 14 හැවිරිදි සිතුම් විකසිත සමත්ව තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකින් වෙනුවෙන් සිතුම් නව උපකරණ 3ක් නිර්මාණය කර තිබුණා. එහි පළමු වැන්න මෙම විෂබීජහරණ යන්ත්‍රයයි. ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකින්ට සිය දෑත් පිරිසුදු කර ගැනීමේ අවස්ථාව එමගින් හිමිවනවා. ඡන්දදායකයා ගෙනෙන පෑන හෝ හැඳුනුම් පත හෝ ඡන්ද කාඩ් එක මේක ඇතුළේ තමා විෂබීජ හරණය කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ සෙල්සියස් අංශක 40ක් වෙද්දී විෂබීජ මැරෙනවා. මේකේ සෙල්සියස් අංශක 42ක් එනවා. එතකොට විෂබීජ සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. මෙම උපකරණය මගින් දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමෙන් ඡන්දදායකයාගේ හැඳුනුම්පත පරීක්ෂා කළ හැකියි. ඡන්දය ප්‍රකාශ කළ බවට සනාථ කරමින් වෙනදා මෙන් ඡන්දදායකින්ගේ ඇඟිල්ලෙහි තීන්ත ආලේප කළහොත් විෂබීජ පැතිරීමේ වැඩි ඉඩක් ඇති බැවින් සිතුම් ඊට විසඳුමක් ලෙස තවත් උපකරණයක් නිර්මාණය කර තිබෙනවා. මේක ෆුල් ඔටෝමැටික් ෆින්ගර්ප්‍රින්ට් මැෂින් එකක්. මෙතනින් ඇතුළට ඇඟිල්ල දැම්මම ඇඟිල්ල පාටල එළියට එනවා. එතකොට මේකට සෙන්සර් එකට ස්කෑන් වෙලා ස්ප්‍රේ පාරක් පේන්ට් පාරක් වදිනවා. මෙම නවනිපැයුම් එළඹෙන මැතිවරණ ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට කාලය ප්‍රමාණවත් නොවනු ඇති. එහෙත් සිතුම්ගේ මේ නවෝත්පාදන කුසලතාවලට අතහිත දීමෙන් මතු දිනක තත්වයෙන් උසස් නවෝත්පාදන බිහි කිරීමට මඟ පෑදිය හැකි වනු නොඅනුමානයි. ෆ්ලොයිඩ්ට පසු බෲක්ස්